එහෙනම් දැන් මේ විඳීම් තියනවාද මේ ආකාරය? ඔව්. විඳින තැන මොකද වෙන්නේ? ඇලෙනවද නැද්ද? ඇලෙනවා. අර චක්කු සම්පස්සජා වේදනා එතන විඳින්න ගිය ගාම මොකද වෙන්නේ? රූප තණ්හා. කනෙන් විඳිනවා විඳින තැන ශබ්ද තණ්හා. ශබ්දයට සිත ඇලිලා. නැද්ද? මේක 108ක් තියෙනවා. මෙතනත් 108ක් තියෙනවා. නමුත් මේ 6ක් වශයෙන් ගන්න මේකේ. ඒතර සෝත සම්පස්සජ. ඒතර මේ කනෙන් විඳිනවද? ඇලෙනවා. ශබ්ද තණ්හා. ගන්ධ තණ්හා. නාසයෙන් විඳිනවද? ගන්ධ තණ්හා. දිවෙන් විඳිනවද? රස තණ්හා. ශරීරයෙන් විඳිනවද? පොට්ටබ්බ තණ්හා. අරමුණෙන් විඳිනවද? ධම්ම තණ්හා. හරිද? එතකොට ඒක කාම ලෝකෙත් තියෙනවා, රූප ලෝකෙත් තියෙනවා, අරූප ලෝකෙත් තියෙනවා. කාම තණ්හා, භව තණ්හා. අරූප ලෝකෙට යන්නේ තෘෂ්ණාව තියෙන හින්දාම තමයි. හැබැයි විභව තණ්හා කියලා එකක් තියෙනවා. ඊගාව භවයක් නැහැ. මේ භවයේ තමයි සියල්ල තියෙනවා කියලා ගන්න. ඒ ටික මම කිය ඔච්චෙද්දිටි කියලා. එතකොට කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. පෙර භවෙත් තිබ්බා. දැනුත් තියෙනවා. හෙටටත් අරන් යනවා. අනාගතයටත් තියෙනවා. අතීත, වර්තමාන, අනාගත. රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා 6යි. 6 වරක් 3 18යි. අතීත, වර්තමාන, අනාගත. 54යි. අධ්‍යාත්මික බාහිර වශයෙන් 108යි. මහණෙනි මේ 108 ආකාර තෘෂ්ණාවම මම නිවන වශයෙන් පනවනවා. එතකොට සිත ඇලෙන්න තැනක් නැහැ. එයි විඳීම අවසන් කරලා තියෙන්නේ. එයා විඳින්නේ. සියල්ල අවසන් කරලා තියෙන්නේ. එහෙනම් තණ්හා තියෙනවද? 108ක් තියෙනවා. දැන් 6ක්. දැන් බලන්න රූප වලට ඇලෙනවද නැද්ද සිත? රූපය මනරම්නා, රූපය දැකුම් කළුණා, රූපය ලස්සන නම් සිත එතන ඇලෙනවා. ශබ්දය මිහිරි නම් සිත එතන ඇලෙනවා. සුවඳ ආස්වාද ජනක නම් සිත එතන ඇලෙනවා. රසය ප්‍රණීත නම් සිත එතන ඇලෙනවා. පහස සුමුදු නම් සිත එතන ඇලෙනවා. අරමුණු වලට ඇලෙනවා සිත. ඉෂ්ඨාරම්මන. අනිෂ්ඨාරම්මනයට ඇලෙන්නේ නැහැ. ඉෂ්ඨාරම්මනට අරමුණු ඉටු වුණාද සිත එතන ඇලෙනවා. ඇලෙනවද? පටන් ගත්තායි. ආයි පටන් ගත්තා. දැන් ඒතර අපිට දැනුත් තියනවද මේක? දැන් අපි මෙතනින් නවත්තලා නැහැ තාම. හැබැයි දැන් පුළුවන්ද බැරිද මෙතනින් නවත්තන්න? පුළුවන්ද බැරිද? හැබැයි ඒ නිසා තමයි මෙතන ඵල හේතු සංදියක් පෙන්නන්නේ. එතකොට තණ්හාව පටන් ගත්තද උපාදාන. ඇලෙනවද සිත? තදින් ගන්නවා. දැන් ගෙදර දොරට සිත ඇලුනා නම් ඒක උපාදාන කරන්නේ නැද්ද? කාටවත් දෙන්න කැමති නැහැ. උපාදාන කරන් ඉන්නේ තදින් අල්ලගෙන ඉන්නේ. යාන වාහන තියෙනවා නම් උපාදාන කරන් ඉන්නේ තදින් අල්ලන් ඉන්නේ. ඉඩකඩම් තියෙනවා නම් ඔප්පුව තිබුණේ පැත්තක උනාට මනසින් අල්ලගෙන නැද්ද? ඉඩකඩම් තියෙන පැත්තක වෙන ප්‍රදේශයක මනසින් අල්ලගෙන නැද්ද? ତර ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් තිබුණේ බැංකුවල උනස් මනසින් අල්ලගෙන නැද්ද? රන් රිදී මුතුමැණික් තියෙන ෂේප්පු වල හැබැයි මනසින් අල්ලගෙන නැද්ද? අඹදරුව මනසින් අල්ලගෙන නැද්ද? උපාදාන, කාම උපාදාන. උපාදාන කරගෙන ඉන්නේ. සර්පෙක් මැඩියෙක් අල්ලගන්න තමයි අතහරිනවද? ඒ ආකාරයෙන් තමයි මේ ගන්නෙ. ඇලෙන තැන තදින් ගන්න කාම උපාදාන. භව උපාදාන. භවයක්. ඊගා භවය හොඳ භවයක් හදා ගන්න ඕනේ. ඒ අනුව පින්කම් කරනවා. කුසල කර්ම වැඩි දෙනෙක් කරන්නේ භව තණ්හාවෙන්. භවය උපාදාන කරගෙන තමයි කුසල කර්ම වැඩි දෙනෙක් කරන්නේ. උපාදාන. භව උපාදාන. ditthi උපාදාන. සියලුම ditthi වලට පිළිතුරු තියෙනවා මේකේ. දැන් කොතනද සිත අලවන්නේ? දෙවියන් වහන්සේගේ කැමැත්තද කොරෝනා? COVID-19? එහෙම කරනවා නම් දෙවියන් වහන්සේගේ කැමැත්තට නම් සියල්ල සිද්ධ වෙන්නේ අසාධාරණයි. අම්මයි තාත්තගේ ඉන්ද්‍රියන් හොද සම්පූර්ණයි දරුවා මන්ද බුද්ධිකයි කරන එක දෙවියන් වහන්සේගේ කැමැත්තද? අසාධාරණයි මොනොත් නේ. ඈ දෙවියෝ අසාධාරණයි. ඒතර අම්මටයි තාත්තටයි කන් ඇහෙන්නේ නැහැ දරුවට කන් ඇහෙනවා. ඒක දෙවියන් වහන්සේ කැමැත්තද?
මේ ගලාගෙන එන ක්‍රමයේද? මේ පටිච්ච සමුප්පාද ධර්මයවත් තේරුම් ගත්තොත් මිනිස්සු තිරුපති යන්නේ කවුරුවත් නෑ. අපේ ඉන්න නායකයෝ ටිකක්. රට පාලනය කරන්නේ නායක කට්ටිය. මේ පටිච්ච සමුප්පාද ධර්මයවත් අවබෝධ වුණොත් තිරුපති යන්නේ වැඩක් නෑ කියලා මේකෙන් මොකද්ද වෙනස් කරන්න පුළුවන් යාට? මොකද්ද වෙනස් කරන්න පුළුවන්? මේ රූපේ කායශ චිත්තක්ෂණ 17යි. මේ දිට්ටි උපාදානයි කියන්නේ. මේ රූපේ කායශ චිත්තක්ෂණ 17යි. ඒ කියන්නේ සතර මහා ධාතුවේව සුද්ධාෂ්ටක කලාපේ ආයශ චිත්තක්ෂණ 17යි. මේ නාමයේ ආයශ එක චිත්තක්ෂණයයි. 17නුත් එකයි. ඒතර 17ක් කියන්නේ තප්පරයක් ලක්ෂයකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක් මේ රූපයන්ගේ ආයශ. සතර මහා ධාතුන්ගේ ආයශ. තප්පරයක් ලක්ෂයකට බෙදලා එච්චර කාලයක්වත් පවතින්නේ මේ සතර මහා ධාතුන්ගේ පැවැත්මක් නැහැ. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන විශ්වයේම තියෙන නාම රූප දෙකයි. සබ්බසෝ නාම රූපස්මි. તો රූපේ කායශ චිත්තක්ෂණ 17යි ඒ 17නුත් එකයි නාම ධර්මයන්. හැබැයි මේකේ කරුණු තුනක් තියෙනවා. උපාද තితి භංග. දැන් චිත්තක්ෂණ 17 තුනෙන් වැඩි කරාම 51යි. හැබැයි හට ගන්න යන එක චිත්තක්ෂණයයි. බින්දිර අවසන් වෙන්න යන එක චිත්තක්ෂණයයි. 51න් දෙකක් ගියාම 49යි. 49 තමයි මේ දේ සිද්ධ වෙන්නේ. මේ දේ සිද්ධ වෙන්නේ 49 දී. එතකොට ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ජාතිපච්චය. හටගත්තද පහළ වුණාද සකස් වුණාද සෙනෙන් වෙන්නේ ජරා මරණය. එතකොට චිත්තක්ෂණ 17ක් තුළ මෙයා ඉපද බින්දිනවා. කම්ම චිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය හතරෙන් නිරන්තරයෙන් සකස් කරනවා. කර්මයෙන් අපේ ශරීරයේ සතර මහා ධාතුන්ගේ ස්වභාවය හදනවා. පෙර කරපු කර්මය හදනවා මේ ශරීරي. සතර මහා ධාතුන්ගේ ඒ රූප කලාප සනය පාසා නිපදවනවා. කර්මයෙන්. සීත උෂ්ණ අණුව ශරීරයේ සතර මහා ධාතුන්ගේ හැඩය ස්වභාවය නිර්මාණය කරන සනයක් පාසා. එතකොට සිතේ ප්‍රවෘත්ති තියෙන තාක්කල් මේකේ ශරීරයේ රූප කලාප නිර්මාණය කරනවා. ගන්න ආහාරය ඒ තමයි ආහාර ඕනේ. කම්ම, චිත්ත, ඍතු, ආහාර. මේ ප්‍රත්‍ය හතර මේ ප්‍රවෘත්තියට උපකාරයි. එහෙනම් එතකොට දැන් 49ක්. දැන් මොකද්ද මෙතන සිද්ධ වෙන්නේ? මේ කම්ම, චිත්ත, ඍතු, ආහාර කියන ප්‍රත්‍ය හතරෙන් නැවත නැවත උපදනවා. හැබැයි උපදන ඒ රූප වලට තියෙන චිත්තක්ෂණ 17යි, හට ගන්න යන්නේ එක චිත්තක්ෂණයයි, බිඳිලා අවසන් වෙන්න යන්නේ එක චිත්තක්ෂණයයි 49ක් තුල මේ දේ සිද්ධ වෙනවා. මේ කතා කරන මේ මොහොතේ මේ ශරීරේ රූප කලාප ක්‍රියාත්මක වෙනවා චිත්තක්ෂණ 3ක්, චිත්තක්ෂණ 5ක්, 10ක්, 15ක්, 20ක්, 25ක්, 30ක්, 35ක්, 40ක්, 45ක්, 47ක්, 49 එනකොට 50යි 50 ඉවරයි. කතා කරන කෙනෙක් ඉන්නවද? නෑ. සතර මහා ධාතුන්ගේ ක්‍රියාවලියක් තියෙනවා. එතකොට නාම ධර්මය අවශ්‍ය 17නුත් එකයි. තේරෙනවද? එතකොට දැන් අපි කියමු දේව සංකල්පයක් තියෙනවා ලෝකේ. ඒ දෙවියන්ට තියෙන චිත්තක්ෂණ 17කට වැඩි අවශ්‍යයක් තියෙන රූපද එක චිත්තක්ෂණයකට වැඩි සිතුවිලි පවතින එකක්ද ඒගොල්ලන්ට තියෙන්නේ. එහෙම තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සබ්බසෝ නාම රූපස්මින් කිව්වා. ତර මුළු ලෝකෙම ධර්මතා දෙකයි රූප නාම. එහෙනම් මේ ලෝකේ විශ්වාස කරගෙන ඉන්න දේව මණ්ඩලයක් තියෙනවා කියලා. ඒගොල්ලන්ගේ ශරීරය නිර්මාණය වෙලා තියෙන සතර මහා ධාතුන්ගෙන් නෙමෙයි. ඒ සතර මහා ධාතුන් චිත්තක්ෂණ 17ක් තුල ඇති වෙලා නැති වෙනවද? එයාලගේ සිතුවිලිත් එක චිත්තක්ෂණයක් තුල ඇති වෙලා නැති වෙනවද? අපේ ශරීරයේ සියලු රූප චිත්තක්ෂණ 17ක් තුල ඇති වෙලා නැති වෙලා යනවද? අපේ සිතුවිලිත් එක චිත්තක්ෂණයක් තුල ඇති වෙලා නැති වෙලා යනවා. අපේ සතර මහා ධාතුන් චිත්තක්ෂණ 17ක් තුල ඇති වෙලා නැති වෙලා යනවද? ඒගොල්ලෝ කොහොමද අපිට පිට වෙන්නේ? හා? එයාලා කොහොමද අපිට පිට වෙන්නේ? පුළුවන් ද පිට වෙන්න? ඒගොල්ලන්ගේ ටික වැඩි වෙලාවක් පවත්වන්න හදාගන්න කියන්නකො. අන්න එතකොට පුළුවන් අපේ වැඩි වෙලාවක් පවත්වන්න හදන්න. පුළුවන් ද හදන්න?
ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අනාත්මයි. මේක කාටවත් වෙනස් කරන්න බෑ. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන මේ ලක්ෂණ තුන මේ ලෝකේ කිසි කෙනෙකුට වෙනස් කරන්න බෑ. ඒක ලෝකේ ක්‍රියාත්මක වෙන સિદ્ધාන්තයක්. සත්‍ය වූ સિદ્ધාන්තයක්. විදර්ශනා ඥාණයෙන්ම දකින්න ඕනේ. එහෙනම් දැන් අපි ගාව සෑම කෙනෙක් ගාම තියෙන හඳහනක්. ඒකේ තියෙන කොටු ටිකක් ගහලා. කොටු ටිකක් ගහගෙන තියෙනවනේ. සඳු, අඟහරු, බුද, බ්‍රහස්පති, සීකුරු, සේනසුරු, රවි ඔය ආදි වශයෙන් තියෙනවනේ ගහගෙන. දැන් ඔය මේ විශ්වයේ ක්‍රියාත්මක වෙන ග්‍රහයන් නෙමෙයිද? හරිද? එතකොට මේ ග්‍රහයන්ගේ ආයුෂ කොච්චරයිද? චිත්තක්ෂණ 17යි. එයි පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා සුද්දාස්ත්‍ර කලාපයෙන් නිර්මාණය වෙලා තියෙන්නේ. එහෙනම් ඒ සියලුම දේවල් වල ආයුෂ චිත්තක්ෂණ. ඉතින් අපේ ශරීරයේ චිත්තක්ෂණ 17ක් තුළ ඉපද බින්දිනවා නම් ඒගොල්ලෝ ඒ ග්‍රහ ලෝකවල ඒ ස්වභාවයන් චිත්තක්ෂණ 17ක් තුළ ඉපද බින්දිනවා නම් ඒ අයල කොහොමද අපට උපකාර කරන්නේ? මේක තමයි දික්ටි කිව්වේ බුදුරජාණන් වහන්සේ. දීඝනිකායේ බ්‍රහ්මජාල පළවෙනි සූත්‍රය. බ්‍රහ්මජාල සූත්‍රය කියවලා බලන්න. හරි ලස්සනට පිළිතුරු දීලා තියෙනවා ඔකේ. සියලුම දික්ටි වලට. ඔකට කියන්නේ තිරස්චාන ජීවිතයක්. තිරිසන්. ඉතින් නමක් දීලා තින්නේ. තිරස්චාන ජීවිත. නෑ. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේක දැනගෙන විතරක් නෙමෙයි මේක දැකලා තේරුම් ගත යුතු එකක්. දැන් දෙවියන් වහන්සේගේ කැමැත්ත අපිට දකින්න පුළුවන්ද? දැන් ග්‍රහයන් අපිට උපකාර වෙනවා දකින්න පුළුවන්ද? දැන් මේ ධර්මතාවය අපිට උපකාර වෙනවා දකින්න පුළුවන්ද? මොකද්ද දකින්න පුළුවන්? ඒ නිසා තමයි මේකට බෞද්ධ දර්ශනය කියන්නේ. බුද්ධියෙන් දකින්නවා. හරිද? එහෙනම් ditthi උපාදාන. ඔච්චරක් තියෙනවද? එහෙන් දකින්න දේ හොඳයි කිව්වා. කනෙන් අහන දේ හොඳයි කිව්වා. නාසයට ශරීරයට දැනෙන දේ හොඳයි කිව්වා. ditta මංගල, සුත මංගල, මුත මංගල. දැන් මොනවාද හොඳ එක? හොඳ එක කියලා දුන්න මංගල සූත්‍රේ. කරුණු 38ක් තියෙනවනේ. අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවනා පූජාච පූජනීයාන. ඒතම් මංගල මුත. ඒක නම් හොඳයි කිව්වා. නැද්ද? ඒක හොඳ එක මොකක්ද? බාලය ආශ්‍රය කරන එකද? අසේවන සේවනය කරන්න එපා කිව්වා. පණ්ඩිතානංච සේවනා. හොඳ නරක දන්න පවපින් දන්න කර්මයේ කර්මඵල විශ්වාස කරන ඒ පිළිබඳ අවබෝධයක් ඇති අය ආශ්‍රය කරන්න, සේවනය කරන්න. අසේවනාච බාලාන පණ්ඩිතානංච සේවන. පූජාච පූජ පිළියුත්තම් පුදන්න. ඒක හොඳයිද? ඉතින් කරුණු 38ක් තියෙන මහා මංගල සූත්‍රයේ. හොඳ නරක ඇහුවනේ ගිහිලා දෙවියෝ ගිහිල්ලා ඇහුවනේ. මංගල මොනවාද අවමංගල මොනවාද කියලා. එහෙනම් ditthi උපාදාන. ඉතින් ditthi කියන්න ගියොත් දවසක් කියන්න පුළුවන් ditthi. මේ වෙලිලා ඉන්න ditthi. මොකද? අසං කරන්නේ නැගතට. අසං කළා නැගතට කට්ටියක්. ඔර්ලෝසු අතේ තියාගෙන නැගතට අසං කළා. අන්තිමට ජනාධිපතිකමත් නැහැ, අගමැතිකමත් නැහැ. අන්තිමට මන්ත්‍රීකම තමයි. ඉතින් නැගතට නම් අසං කළේ ඉතින් වෙන්න බෑ. ආයි නියත වශයෙන්. දැන් මේ කොරෝනා COVID-19 කියන්නේ එක යාඥා කළ සනීප කරන්න පුළුවන්ද? ද පළතුරු වට්ටියක් දීලා සනීප කරන්න පුළුවන්ද? ද පොල් ගෙඩියක් ගහලා සනීප කරන්න පුළුවන්ද? පරිස්සම් වුණා සනීප කරගන්න පුළුවන්ද? වෛද්‍ය නිර්දේශ හේතුඵල. ඒතර COVID-19 හැවත් කොරෝනා කියන්නේ හේතුඵලද? හේතුඵල ධර්මතාවය. එහෙනම් මේ දික්ටි වලට වැටෙන්න එපා. කාම උපාදාන, භව උපාදාන, දික්ටි උපාදාන, අන්තවාද උපාදාන. මම මගේ. මම කොහෙද මම ඉන්නේ? වාඩි වෙලා ඉන්නේ මම. මම කියන්නේ එක වචනේ. බෙදලා බලන්න 32ක් තියෙනවා මේකේ. 32ක් නැද්ද මේක? ආයතන වලින් බෙදුවොත් 6ක් තියෙනවා. ස්කන්ධ වශයෙන් බෙදුවොත් 5ක් තියෙනවා. ධාතු වශයෙන් බෙදුවොත් 18ක් තියෙනවා. ද්වාර වශයෙන් බෙදුවොත් 6යි. අරමුණු වශයෙන් බෙදුවොත් 6යි. විඥාන වශයෙන් බෙදුවොත් 6යි. ස්පර්ශ වශයෙන් බෙදුවොත් 6යි. සංඥා වශයෙන් බෙදුවොත් 6යි. සංචේතනා වශයෙන් බෙදුවොත් 6යි. 10 ගානකට බෙදන්න පුළුවන්. බැරිද? ඉතින් මම කියන්නේ මොකේද ඔකේ? කෙස් වලට මම කියනවද? ලොම් වලට, නිය වලට, දත් වලට, සම් වලට මම කියනවද? මගේ කියනවද එහෙනම්?
මගේ කියන්නේ මොකක්ද? මගේ කියන්නේ මගේ දෙන්නේ. මේ මොකද්ද මගේ? කෙස් සතර මහා ධාතුවේ සුද්ධාශ්‍රය කලාප කම්ම චිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය හතරෙන් නිරන්තරයෙන් නිපදවනවා. චිත්තක්ෂණ 17ක් තුළ ඉපද බින්දෙනවා. කෙස් මගේද? ද ප්‍රවෘත්තියද? ලොම්නිය දත් සම් මොකද්ද මගේ? බෙදලා වෙන් කරලා බලන්න කොයි කෑල්ලද මගේ කියලා. අය කියන මගේ ආත්මය. මම කියනවා මගේ කියනවා මට අයිති කියනවා. දැන් මට අයිති මොකක්ද? බෝසතාණන් වහන්සේ එදා දැක්ක අයිති අරගෙන ආවිල්ලා සාරාංශක කල්පලක්ෂය පුරාවට අයිති අතහැරම නෙමෙයි දාවේ. ඒ කාලෙත් රැස් කළා අපිත් රැස් කළා අනන්ත අප්‍රමාණ අතීත භවවල අනන්ත රැස් කළා එකතු කළා ගොඩ ගැව්වා මේ භවයට එනකොට ඇඳුමක්වත් අරන් ආවා. අඳින්න ඇඳුම් කැල්ලක් අරන් ආවා. මේ භවයෙන් යන්නේ එහා භවයට යනකොට ඇඳුම් කැල්ලක්වත් අරන් යනවද? එහෙනම් මොකද්ද මගේ? දැන් මොකද්ද එතකොට මගේ කියන්නේ? නෑ. මගේ කියන්න බෑ. කම්ම චිත්ත ඍතු ආහාර ප්‍රත්‍ය හතරෙන් නිරන්තරයෙන් නිපදවනවා. චිත්තක්ෂණ 17 තුළ ඉපද බිඳිනවා. එක චිත්තක්ෂණයක් තුළ නාම ධර්මයන් ඉපද බිඳිනවා. දෙවියන් වහන්සේගෙත් එහෙමම තමයි. එයා කොහොමද අපිට පිට වෙන්නේ? කතරගමත් ඒ වගේ, පත්තිනේ අම්මත් ඒ වගේ, දැඩිමුණ්ඩ දෙයියොත් ඒ වගේ, විෂ්ණු දෙයියොත් ඒ වගේ. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ දේවවාදය ප්‍රතික්ෂේප කළේ. නිර්මාණවාදය ප්‍රතික්ෂේප කළා. අක්‍රියවාදය ප්‍රතික්ෂේප කළා. කිසිම ක්‍රියාවක් නොකර ඉඳීමෙන් විමුක්තිය ලැබෙනවා කියලා ගත්තා එදා මිනිස්සු. නිගණ්ඨනාත පුත්තල. ඒතර හේතුක අපච්චවාදය හේතුවක් නැතුව ඉබේ හට ගන්නවා කිව්වා. හේතුවක් නැතුවද හටගන්නේ? දැන් හේතු ප්‍රත්‍යයෙන්. මේ තමයි දහම. මේක දැනගෙන දැකගෙන අවබෝධ කරගන්න එකක්. එහෙනම් අපිට තාමත් තියනවද දිට්ඨි? මේ ධර්මය අවබෝධ කරගත්තාම සියලු දිට්ඨි වලට මොකද වෙන්නේ? දිට්ඨි වලට ඉඩ තියනවද? උච්ඡේද දිට්ඨියට උච්ඡේද දිට්ඨිය කියන්නේ ඊගාව භවයක් නැහැ කියන එක. ඒතර ඊගාව භවයක් නැද්ද? මේ තියෙන්නේ. වර්තමාන හේතු හැදුවොත් අනාගත ඵල. එතකොට අනාගත භවයක් නැහැ කියනවාද? පෙර භවයක් නැහැ කියනවාද? මේක තමයි මේ පෙන්වන්නේ. පෙර භවය. ඒ වර්තමාන භවය තියෙනවනේ තියෙන්නේ මේ ටික නෙමෙයිද? දැන් විඥානය නැද්ද? අරමුණු දැනගන්නා ස්වභාවයක් තියෙනව නේද දැන්? ඒ තමයි මේ. නාම රූප දෙක දැන නැද්ද දැන්? ආයතන 6 නැද්ද දැන්? ආයතන 6ට දැන් ස්පර්ශය සිද්ධ වෙන්නේ නැද්ද? ඒ ස්පර්ශ 6 නිසා දැන් විඳින්නේ නැද්ද? විපාක නෙමෙයිද? ඒතකොට මේ ටික කරන්නේ මොකද්ද? ක්ෂණයක් පාසා හට ගන්නවා. යංකින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත යම් ධර්මතාවයක් ඇද්ද? සබ්බන්තං නිරෝධ ධම්මං. සෙනෙන් නැති වෙනවා. යදනිච්ච තන් දුක්ඛ. එහෙනම් ඒක දුක. හරිද? එහෙනම් උපාදානයේ තියෙන තාක්කල් ආයි කර්ම මොකද කරන්නේ? ආයි කර්ම රැස් කරනවා කර්ම භවයේ. ඒතර කර්ම රැස් කරාද දස කුසල් දස කුසල් කර්ම පුඤ්ඤාභි සංඛාරා පුඤ්ඤාභි සංඛාරා අනිජ්ජාභි සංඛාර. ඒතර කර්ම භවයක් සකස් කරාද උපපති භවයක්. එක්ක නිරය, එක්ක තිරිසන් ලෝකය, එක්ක പ്രേත ලෝකය, එක්ක දිව්‍ය ලෝක 6න් එකක, එක්ක මනුස්ස ලෝකේ, එක්ක රූපාවචර බ්‍රහ්ම ලෝක 16, එක්ක අරූපාවචර බ්‍රහ්ම ලෝක 4. ඒ කර්මයට අනුව නෙමෙයිද ඒ භව? භවපච්චය. හැදුවා නම් කර්ම උපපති භවයක් තියෙනවා පහල කරන්නේ කොහෙද එතකොට? කර්මයට අනුරූපව නෙමෙයිද? ඒතර කර්මයට අනුරූපව පහල වෙන්නේ සත්‍යයක් පුංචලේද්ද නාම රූප දෙකත්. පෙන්වනවා මෙතන. නාම රූප දෙක පහල වීමක් තියෙන්නේ. එහෙනම් ඒ නාම රූප දෙකට වෙන්නේ මොකද්ද? මේ දෙක විතර දෙන්නේ. ඒ ශෝක, කනගාටු, හැඬීම්, වැළපීම්, දුක්ඛ දෝමනස්යන්, කායික දුක්, මානසික දෝමනස්, ප්‍රියන්ගෙන් වෙන්වීම, අප්‍රියන එක්වීම, කැමැති දේ නොලැබීම, අකමැති දේවල් ලැබීම. ඒවත් එක්ක දෙන්නේ මේක. දැන් පැහැදිලිද එතකොට? එහෙනම් මේ ටික නැති කරන්න නම් කාවද නැති අයින් කරන්න වෙන්නේ? ඉපදීම. ජාති. ඒක නැති කරන්න නම් භවය. භවය නැති කරන්න නම් උපාදානය නැති කරන්න නම්
තණ්හාව. තණ්හාව නැති කරන්න නම් වේදනාව නැති කරන්න නම් ස්පර්ශ නැති කරන්න. ස්පර්ශ නැති කරන්න නම් ආයතන නැති කරන්න ඕනේ. ආයතන නැති කරන්න නම් නාම රූප නැති කරන්න ඕනේ. නාම රූප නැති කරන්න බෑ මෙයා සම්බන්ධ වෙන එකක් ආය. එහෙනම් විඥාන නැති කරන්න නම් විඥානය පවතින ධර්මතාවයන් නැති කරන්න ඕනේ සංස්කාර. සංස්කාර නැති කරන්න නම් විද්‍යාවට එන්න ඕනේ. විචා උදපාදි. තාම එහෙම කියන්න බෑ. බැයිද? විචා උදපාදි. එහෙනම් අවිද්‍යාවට හේතු ආශ්‍රව, කාමාශ්‍රව, භවආශ්‍රව, ditthි ආශ්‍රව, අවිද්‍යාශ්‍රව. ඒ අවිද්‍යාශ්‍රව. හරිද? ඒතර බුදුරජාණන් වහන්සේ සියලු ආශ්‍රවයන් ප්‍රහීන කළාද? කාමාශ්‍රව, භවආශ්‍රව, ditthි ආශ්‍රව, අවිද්‍යාශ්‍රව ප්‍රහීන කළා. අපට කියලා දුන්නා කරන ක්‍රමය. දැන් මේකේ පෙන්නනවා මේක නාම ධර්මයක්. ආශ්‍රව කියන්නේ සිත තුළ ගොඩනැගෙන ශක්තියක්. හරිද? ඒක සමුදාය සත්‍යය. ආශ්‍රව කියන්නේ සිත තුළ ගොඩනැගෙන දෙයක්. ආශ්‍රව ගොඩනැගුණොත් අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ නාම ධර්මයක්. මේ සමුදාය සත්‍යය. මෙය සමුදාය සත්‍යය. තණ්හාව. ඒ කියන්නේ හේතු. මෙයත් හේතු. ආශ්‍රවත් හේතු. මෙයත් හේතු. මේකත් හේතු. හරිද? මේක දුක්ඛාර සත්‍යය. කර්ම භව, සමුදාය සත්‍ය, උප්පත්ති භව, දුක්ඛාර සත්‍ය. මෙයා සමුදාය සත්‍ය. සංස්කාර දුක්ඛ සත්‍ය. හරිද? කර්ම වලට අයිති වෙන්නේ කර්ම වලට අයිති වෙන්නේ සමුදාය සත්‍ය. මේ තියෙන්නේ දුක්ඛාර සත්‍ය. දැන් විඥානය කියන්නේ මොකක්ද? දුකක්. දැන් ලැබිලා තියෙන නාම රූප දෙකක්. දුක්ඛාර සත්‍ය. සලආයතන කියන්නේ දුක්ඛාර සත්‍ය. ස්පර්ශ කියන්නේ දුක්ඛාර සත්‍ය. වේදනා කියන්නේ දුක්ඛාර සත්‍ය. මෙයා සමුදාය සත්‍ය. මෙයා සමුදාය. මෙයා දුක්ඛ සත්‍ය. මෙයා සමුදාය සත්‍ය. මෙයා සමුදාය සත්‍ය. උපාදානය. අවිද්‍යාවත් සමුදාය සත්‍ය. මෙයත් සමුදාය සත්‍ය. මෙයා දුක්ඛ සත්‍ය. මෙයත් ජාති දුක්ඛ සත්‍ය, ජරා මරණ දුක්ඛ සත්‍ය. දැන් සමුදාය සත්‍යත් දුක්ඛාර සත්‍යත් තියෙනවා මේකේ. තියෙනවද? එතකොට ආශ්‍රව කියන්නේ නාම ධර්මයක්. සිත තුළ ගොඩනැගෙන. ආශ්‍රව කියන්නේ චන්දරාගයයි. කාමාශ්‍රව කාමයන්ට තියෙන චන්දරාගය කාමාශ්‍රව. භවයන්ට තියෙන චන්දරාගය භවආශ්‍රව. ඡන්දය කියන්නේ කැමැත්ත, රාගය කියන්නේ ඇලෙනවා. ඒතර භවයන්ට තියෙන චන්දරාගය ආශ්‍රව, භවආශ්‍රව, භවයට තියෙන චන්දරාගය. ditthi වලට තියෙන චන්දරාගය ditthi ආශ්‍රවයි. එහෙනම් ආශ්‍රව කියන වචනේ තේරුම චන්දරාගයයි. ඡන්දය කියන්නේ කැමැත්ත, රාගය කියන්නේ ඇලෙනවා. සිතුවිල්ලක් විතරයි. ඒතර සිතුවිල්ලට ආයස මං කිව්වා ඉස්සෙල්ලා එක චිතක්ෂණයයි. එක චිතක්ෂණයක් තුළ චන්දරාගය පැවැත්වුවාද අවිද්‍යාව නැමැති නාම ධර්මයට ප්‍රත්‍ය වෙනවා. එක චිතක්ෂණයක් තුළ ඉපද බිඳින චන්දරාගය අවිද්‍යාවට ප්‍රත්‍ය වෙලා තමයි ඉපද බිඳින්නේ. තේරෙනවද කියන එක? මේක ටිකක් ගැඹුරුයි. හොඳටම ගැඹුරුයි මේක. චන්දරාගයට අවශ්‍ය චිතක්ෂණයයි. ඒ කියන්නේ සිතුවිල්ලක්නේ. ඒතකොට සිතේ අවශ්‍ය චිතක්ෂණයයි. එක චිතක්ෂණයක් තුළ ඉපද බිඳින්නේ අවිද්‍යාව කියන්නේ නාම ධර්මයක්. ඒතකොට චන්දරාගය නැමැති නාම ධර්මය එක චිතක්ෂණයක් තුළ ඉපද බිඳිනවා. හැබැයි බිඳින්නේ නාට ප්‍රත්‍ය වෙලා. හරිද? ඒතකොට චන්දරාගය නැමැති හේතුවෙන් අවිද්‍යාව නැමැති ඵලය ඉපදුවට මෙයාට රැඳෙන්න පුළුවන් එක චිතක්ෂණයයි. මෙයා ඒ චිතක්ෂණය තුළ ඉපද බිඳින්නේ මෙයාට ප්‍රත්‍ය වෙලා. තේරෙනවද කියන එක? එක චිතක්ෂණයක් තුළ මෙයා ඉපද බිඳිනවා. මෙයා මේ ඵලය හටගත්තේ අර හේතුවෙන්. චන්දරාගය නැමැති හේතුවෙන්. ඒ නාම ධර්මයෙන් හේතුවෙන්. නාම ධර්මයේ අවශ්‍ය එක චිතක්ෂණයයි. එක චිතක්ෂණයක් තුළ ඉපද බිඳුණා. ඒ හේතුවේ හැටියට ඵලයක්. ඒ හේතුවේ ඵලයක් හැටියට මෙයා ආවට මෙයාට රැඳෙන්න පුළුවන් එක චිතක්ෂණයයි. හැබැයි එක චිතක්ෂණයක් තුළ මෙයා අවිද්‍යාව ඉපද බිඳින්නේ සංස්කාර වලට ප්‍රත්‍ය වෙලා.
තේරෙනවද? එතකොට සංස්කාර උපදින්නේ අවිද්‍යාව නැමැති හේතුයේ ඵලයක් හැටියට. එයි අවිද්‍යාව තියෙනවා නම් සංස්කාර උපදිනවා. එතකොට සංස්කාර නැමැති ඵලය අවිද්‍යාව නැමැති හේතුයෙන් ඉපදුවට මෙයාගේ ආයශත් එක චිත්තක්ෂණයයි. මෙයාගේ ආයශය එක චිත්තක්ෂණයයි. එක චිත්තක්ෂණය තුළ මෙයා ඉපද බිඳිනවා. මේ හේතුයේ ඵලයක් හැටියට සංස්කාරයක් හටගත්තට එයාට රැඳෙන්න බෑ. එයා ශණයක් තුළ ඉපද බිඳිනවා. හැබැයි ප්‍රතිසන්දි විඥාණයට ප්‍රත්‍ය වෙලා. එතකොට මිනිස්සෙක් උපදින්න කොච්චර වෙලාවක් යනවද? එතකොට කො මනෝකය. එතකොට කො අන්තරාභවය. එතකොට කො ගන්ධබ්බය. එයි ආශ්‍රව කියන්නේ නාම ධර්මයක් එක චිත්තක්ෂණයක් තුළ ඉපද බිඳිනවා. සිත ශණයෙන් යම් තැනක ඇලුනද ශණයයි පවතින එක චිත්තක්ෂණයක් තුළ ඉපද බිඳිනවා. ඒ අවිද්‍යාව නිසා. එතකොට මේ නාම ධර්මයට ප්‍රත්‍ය වෙලා. එතකොට ආශ්‍රව නැමැති හේතුයෙන් අවිද්‍යාව නැමැති ඒ නාම ධර්මයේ ඉපදුවාට මෙයා ශණයෙන් හේතුවක් වෙනවා. මේ ඵලෙ උපදවන්න. තේරුණේ නැත්? ශණයෙන් හේතුවක් වෙනවා මේ ඵලෙ උපදවන්න. හැබැයි මේ හේතුයෙන් අවිද්‍යාව නැමැති හේතුයෙන් සංස්කාර නැමැති ඵල ඉපදුවාට මෙයාට අවශ්‍ය තියෙන එක චිත්තක්ෂණයයි. සිතුවිලි වලට අවශ්‍ය එක චිත්තක්ෂණයයි. කුසල කර්මයට අවශ්‍යත් එක චිත්තක්ෂණයයි. අකුසල කර්මයටත් අවශ්‍ය එක චිත්තක්ෂණයයි. චිත්තක්ෂණයක් තුළ ඉපද බින්දිනවා. හැබැයි ඉපද බින්දින්නේ මෙයාට ප්‍රත්‍ය වෙලා. ඒතර විඥාණය මේ සංස්කාරයන්ගේ ඵලයක් හැටියට විඥාණය හටගත්තට මෙයාට තියෙන අවශ්‍ය එක චිත්තක්ෂණයයි. ගර්භාෂයේ බැසගත්ත සෙනෙන් එයා ඉවරයි. හැබැයි මෙයා ඉපද බින්දින්නේ මේකට ප්‍රත්‍ය වෙලා. එතකොට කලලයට වැඩෙන්න කොච්චර වෙලාවක් ගියද? පටන් ගන්න ක්‍රියාව. දැන් මම කියලා දුන්න චිත්තක්ෂණ 17ක් කියන්නේ තප්පරයක් ලක්ෂයකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක්. ඒතර මේ 17නුත් එකයි මේගොල්ලන්ගේ ආයුෂ. ඒ තරම් කෙටි කාලයක් තුළ ඉපද බින්දිනවා. මේ හේතුයෙන් මේ ඵලය හට ගන්නවා. හැබැයි මෙයාට ආයුෂක චිත්තක්ෂණයක් තුළ මෙයා ඉපද බින්දිනවා. මෙයා චිත්තක්ෂණ 17ක් තුළ ඉපද බින්දිනවා. රූප. ඒතර රූපේ කායුෂ චිත්තක්ෂණ 17යි කියන්නේ තප්පරයක් ලක්ෂයකට බෙදුවත් ඊට අඩු කාලයක් ඒ 17නුත් එකයි මෙයාට. ඒතර මේ හේතුයෙන් මේ ඵලය හටගත්තට මේ ඵලය සෙනෙන් හේතුවක් වෙනවා. මොකටද? මෙයාට ක්‍රියාත්මක වෙන්න. ආයතන 6 ක්‍රියාත්මක වෙන්න. හැබැයි මේකෙන් පහකට ආයුෂ තියෙනවා චිත්තක්ෂණ 17ක්. මන ආයතනයට එක චිත්තක්ෂණයයි. ආයතන 6යිනේ. 6න් පහකට ආයුෂ තියෙනවා චිත්තක්ෂණ 17ක්. මන ආයතනයට තියෙන එක චිත්තක්ෂණයයි. ඒ චිත්තක්ෂණ 17ක් තුළ ඉපද බින්දෙන රූප ධර්මයක් එක චිත්තක්ෂණයක් තුළ ඉපද වෙන මන ආයතනයේ නැමැති නාම ධර්මයක් සෙනෙන් හේතුවක් වෙනවා. මේ හේතුයේ ඵලයක් හැටියට මෙයා ආවට මෙයාට රැඳෙන්න බෑ. චිත්තක්ෂණ 17යි එක චිත්තක්ෂණයක් තුළ ඉපද බින්දෙනවා. බින්දෙන්නේ ස්පර්ශයට ප්‍රත්‍ය වෙලා. මෙයාට අවශ්‍ය එක චිත්තක්ෂණයයි. පස්සේ කියන්නේ නාම ධර්මයක්. එයාට අවශ්‍ය එක චිත්තක්ෂණයයි. ඒතර මෙයා සලායතන හේතුයෙන් මේ ස්පර්ශය නැමැති ඵලය හටගත්තට මෙයාට රැඳෙන්න පුළුවන් එක චිත්තක්ෂණයයි. හැබැයි එක චිත්තක්ෂණයක් තුළ ඉපද බින්දෙන්නේ මේක වේදනාවට ප්‍රත්‍ය වෙලා. වේදනාව නැමැති නාම ධර්මයට ප්‍රත්‍ය වෙලා. ඒතර කොච්චර වෙලාවක් යනවද? වේදනාව කියන්නේ නාම ධර්මයක්. වේදනාව කියන්නේ නාම ධර්මයක්. චිත්තක්ෂණයක් තුළ ඉපද බින්දෙනවා. සිතාලවල. මේ නාම ධර්මයේ උපදවන්න එක චිත්තක්ෂණයක් තුළ ඉපද බින්දෙනවා. එතකොට මෙයා වේදනාව ආවේ ස්පර්ශය නැමැති හේතුයේ ඵලයක් හැටියට හටගත්තට මෙයා ශණයෙන් හේතුවක් කරනවා. මේ නාම ධර්මයේ වේදනාව නැමැති හේතුයේ ඵලයක් හැටියට එක චිත්තක්ෂණයක් තුළ මේ ධර්මතාවයේ ඉපදුවාට මෙයාට රැඳෙන්න පුළුවන් එක චිත්තක්ෂණයයි. තණ්හාව කියන්නේ නාම ධර්මයක්. එක චිත්තක්ෂණයක් තුළ ඉපද බින්දෙනවා. හැබැයි උපාදානයට ප්‍රත්‍ය වෙනවා. උපාදානය කියන්නේ නාම ධර්මයක්. ශණයක් තුළ ඉපද බින්දෙනවා. ඒතර තණ්හාව හේතු කරගෙන තණ්හාවේ ඵලයක් හැටියට උපාදානය හටගත්තට උපාදානයට රැඳෙන්න පුළුවන් එක චිත්තක්ෂණයක්. එක චිත්තක්ෂණයක් තුළ ඉපද බින්දෙනවා. කර්මයක් හදලා. සංස්කාරයවත් කර්ම බල. එතකොට චිත්තක්ෂණයක් තුළ ඉපද බින්දෙනවා සංස්කාර නැමැති නාම ධර්මයන් උප්පත්ති භවයට.
ප්‍රත්‍යය. ତොර භවය මනුස්ස ලෝකේ නම් නාම රූප දෙක පහල කරනවා. රූපාවචර බ්‍රහ්ම ලෝකේ නම් නාම ධර්මයක් විතරක් පහල කරනවා. අසඤ්ඤතලේ රූප ධර්මයක් විතරක් පහල කරනවා. අනිත් සියලුම තැන නාම රූප දෙකම පහල කරනවා. එතකොට මේ නාම රූප දෙකට රූපයකට චිත්තක්ෂණ 17ක් හා නාමයට එක චිත්තක්ෂණයක්. තුල ඉපද බින්දිනවා. හැබැයි බින්දින්නේ පහල කරලා. ඡාති. දැන් මෙතන පෙන්නේ කොච්චර වෙලාවක් යනවද කියන එක. මේ අනාගත වර්තමාන හේතු නිසා අනාගත ඵල. එතකොට ඡාති. ජාතිපච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස සම්භවಂತಿ. ඒව මේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදය හෝති. දැන් මේ දුක්ඛඳ ඇති කරන්න කොච්චර වෙලාවක් යනවද? කොච්චර වෙලාවක්ද යන්නේ? එතකොට අපි ඉන්නේ දුක උඩම නෙමෙයි. ඒ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහණෙනි මේ ලෝකේ පවතින දුක. දුක උඩයි ලෝකේ පවතින.